සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමග. මම නිමේෂ් විජේසූරිය. මම ඉෂාරා සමරසිංහ. අදත් අපි මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. MCC සමාලෝචන කමිටු වාර්තාව ප්‍රකාශයට පත් කරේ. දෙස් විදෙස් කුමන්ත්‍රණ ගැන අගමැති කියූ දේ. දේශපාලනික වශයෙන් වැදගත් කාරණා මොනවද? නොවැදගත් කාරණා මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත් අපි විනාශ වෙනවා. අද සිට ඇඳිරි නීතිය මුළු මනින්ම ඉවතට. ගුවන් තොටුපළ විවෘත කිරීම කල්යයි. පාවාදීමේ චෝදනාවට මුරලිගේ පිළිතුර. හිටපු සෙලෙක්ටර්ගේ මතේ ඒක නම් කොම එග්‍රී වෙලා නම් ඒ කණ්ඩායම ක්‍රීඩා කරා. ඒම තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මම හිටපු අවුරුදු 20ෙම උනේ. ලෝක COVID-19 ආසාදිතයන් කෝටිය ඉක්මවයි. මරණ සංඛ්‍යාව ලක්ෂ 5 දක්වා ඉහළට. සහස්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් MCC පිළිබඳ සමාලෝචන කමිටුවේ වාර්තාව දැන් මහජනතාවට කියවීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිකුත් කළ නිවේදනයක දැක්ුණේම සමාලෝචන වාර්තාව වෙබ් අඩවි 3ක ඇතුළත් කර ඇති බවයි. මේ අතර MCC ගිවිසුමට අදාළ කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දී නොමැති බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය 26 වෙනිදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. කෙසේ වෙතත් කොළඹ ඇමරිකානු එක්සත් ජනපද කාර්යාලය 2018 ජුනි මාස 13 වෙනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෙම වැඩසටහන සඳහා තවත් අමතර මුදලක් ලබා දීම සඳහා ගිවිසුමකට එළඹුණු බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනවාරි මාස 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුවක් මගින් සහස්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් MCC ගිවිසුම පිළිබඳ සමාලෝචනය ආරම්භ කළා. එම කමිටුව සඳහා සභාපති මහාචාර්ය ලලිත සිරි ගුණරුවන්, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය DS ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වර්ලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන් පත් කරනු ලැබුවා. කමිටුවේ අතුරු වාර්තාවක් පෙබරවාරි 17 වෙනිදා ජනාධිපතිවරයා වෙත බහර දෙනු ලැබුව අතර විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලින් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් සහ යෝජනා විමර්ශනය කරමින් මාස 6ක කාලයක් තුල කළ අධ්‍යයනයකින් පසුව මෙම කමිටු වාර්තාව සම්පාදනය කරනවා. එම සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පසුගිය 25 වනදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබුවා. පසුගිය රජයේ 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අධීර දෙකකට අත්සන් තබා ඇති බව කමිටු සභාපති මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා කමිටු වාර්තාව ජනපතිට බහර දෙමින් සඳහන් කළා. ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිවිසුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නොලැබුණු බවද සභාපතිවරයා සඳහන් කර තිබෙනවා. වැඩිදුරටත් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නීත්‍යානුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ඉඩම් කොමසාරිස්වරයාද පැහැදිලි කර ඇති බවයි. පසුගියදා ජනාධිපතිවරයා වෙත බහර දුන් එම කමිටුවේ සමාලෝචන වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ගිවිසුමේ අන්තර්ගත බොහෝ කරුණු මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය වන බවයි. මේ අතර අදාළ වාර්තාව මගින් එම කමිටුව සඳහන් කර ඇත්තේ 2015 පසු මේ යෝජනාව පිළිබඳව සම්බන්ධීකරණය සිදු කර ඇත්තේ මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටුවා ගැනුණු කාර්යාලයක් කරහා බවයි. කෙසේ වෙතත් මෙම ගිවිසුම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවන තුරුම මෙම කෙටුම්පත් ප්‍රසිද්ධ නොකරන්නේ එහි ඇතැම් කොටස් මහ ජනතාවගෙන් වසන් කිරීමේ අරමුණින් දැයි සැකයක් මතුවන බවත් කොමිසම පෙන්වා දෙනවා. මෙම කමිටුවේ අවසන් නිර්දේශය ලෙස ඔවුන් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා ජනරජය අන්තර්ජාතිකව බැඳීමකට ලක් කෙරෙන්නා වූ ගිවිසුමකට විධානය විසින් අත්සන් කිරීමට පෙර ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ ලබා ගන්නා වූ සුදුසු බහුතර සම්මුතියකින් යුත් ව්‍යවස්ථාදායක අනුමැතියක් ලබා ගැනීම පූර්ව කොන්දේසියක් කරන පරිදි නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය බවයි. මෙම කමිටුවේ අවසන් වාර්තාව මේ වන විට වෙබ් අඩවි 3ක් ඔස්සේ මහ ජනතාවට කියවීමට අවස්ථාව සලසා දී ඇති බව ජනාධිපති මාධ්‍යාංශය පවසනවා. කමිටු වාර්තාවේ අන්තර්ගතය මහ ජනතාවට දැනගැනීමට හැකිවනු පිණිස ප්‍රසිද්ධ කරන්නයි ජනාධිපතිවරයා තම ලේකම්වරයාට ලබා දුන් උපදෙස්වලට අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එම වෙබ් අඩවි වන්නේ www.president.gov.lk, www.presidentsoffice.lk සහ www.pmdnews.lk යන්නයි.
මේ අතර පෙරේදා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ MCC ගිවිසුම පිළිබඳ සඳහනක් කර තිබුණා. ඒ වර්තමාන ඩොලර් මිලියන 480ක ප්‍රධාන යටතේ කිසිදු MCC ප්‍රධාන මුදලක් රජයේ වෙත සම්ප්‍රේෂණය වූ වියදම් කිරීමක් සිදු වී නොමැති බවත් සූදානම් වීමේ ක්‍රියාකාරකම් සඳහා වූ අරමුදලක් මෙම ප්‍රධානය සම්බන්ධයෙන් රජයේ තීරණය ලැබෙන තෙක් වළංගු කර හෝ දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි. කෙසේ වෙතත් 2018 ජූනි මාස 6 වෙනිදා කොළඹ පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි නිලධාරණයක් ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය අතරතුර මෙම වැඩසටහන සඳහා තවත් අමතර මුදල් ලබා දීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කර ඇති බවයි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි යුරෝපා ආසියා පැසිෆික් සහ ලතින් ඇමරිකා කලාප භාර කළමනාකාර අධ්‍යක්ෂ කැරොලින් නූයන් මහත්මිය 2018 ජූනි 11 වනදා සිට 13 වෙනිදා දක්වා මෙරට සංචාරය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ කළ ඇගේ මෙම සංචාරය අරමුණු වී තිබුණේ යෝජිත MCC මහ පරිමාණ 5 අවුරුදු සංයුක්ත ආධාරක වැඩසටහන වූ ගිවිසුමේ කටයුතු ඉක්මන් කිරීම බවයි තානාපති කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ. ඇගේ මෙම සංචාරය අතරතුර යෝජිත MCC ගිවිසුම සඳහා තවත් අමතර ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක් ලබා දීම සඳහා වූ ගිවිසුමකට විදේශ අමාත්‍යාංශයේදී අත්සන් කර තිබෙනවා. අවශ්‍ය ශක්්‍යතා අධ්‍යයනයට ලබා දීම සඳහා පසුගිය ජූනි මාසයේදී MCC ආයතනය විසින් සපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 7.4ට අතිරේකයක් වශයෙන් මෙම මුදල් ලබා දෙන අතර මෙය මෙම වැඩසටහනට ලබා දෙන සම්පූර්ණ ප්‍රතිපාදනයට අමතරව ලබා දෙන්නක් බවත් එම නිවේදනයේ සඳහන් වනවා. මෙම සංචාරයේදී එවකට මුදල් රාජ්‍ය අමාත්‍ය දුරේදරූ ඉරාන් වික්‍රමරත්න සහ එවකට මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ඇය හමු බව ඇමරිකානු තානාපති කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා. මේ අතර MCC ගිවිසුම පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කිහිප දෙනෙකුද අදහස් පළ කළා. Sri Lanka's choice. General Elections 2020. MCC ගිවිසුම පිළිබඳව ආපු වාර්තාවල් ජනාධිපති වාර්තාවල් සියල්ල අපි පාර්ලිමේන්තුවට සභාගත කරනවා. අපි රට දැනුවත් කරන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ කාලේ මේ වාර්තාවල් ආපු දේවල්. තියෙන ආරංචි හැටියට MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්නත් පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. පේනවනේ දැන් ලස්සනයි නේද එන පාර. මේ තුනෙන් දෙක ඉල්ලන්නේ වෙන මොකටවත් නෙමෙයි. පළවෙනි එක MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා ගන්න තුනෙන් දෙක අවශ්‍යයි. MCC ගිවිසුම පිළිබඳ අපි ඒ ගිවිසුම පැමිණි ආරම්භක මොහොතේම අධ්‍යයනයක් කළා. අප ඒකට විරුද්ධ වුණා. කිසිසේත්ම MCC ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවිය යුතුයි කියන ස්ථාවරය අප සිටිනවා. අධ්‍යයනය කරන්නේ ජනාධිපතිතුමන් පස්සේ නම් කලින් කෑ ගහලා තියෙන්නේ කොහොමද? අධ්‍යයනය කරන්නේ නැතු. දැන් කමිටුවේ වාර්තා බාරගත්ත දැන් සාකච්ඡාවක් කරලා පස්සේ අත්සන් කරනවා. කොහෙන් පස්සේද? ඡන්දෙන් පස්සේ අත්සන් කරන්න යන්නේ. දැන් බලන්න මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමක් අත්සන් කරලා අපි කවුරුත් දන්නේ නැහැ. ගිවිසුම් දෙකක්. කැබිනට් එක දන්නේ නැහැ. හිටපු ජනාධිපති දන්නේ නැහැ. දැන් මංගල සමරවීර තමයි ඔය ටැක්ස් පිටිපස්සේ ඊට පස්සේ තවගේ ඔය එක්ක කියලා ගිවිසුම ඒක පිටිපස්සේ හිටියේ. ඕක කරන්නත් ඇත්තේ මංගල සමරවීර. අපි මේ පිළිබඳ කරුණු කිව්වා. පහුගිය ආණ්ඩුව හොර රහසේ මෙම ගිවිසුම අත්සන් කිරීමට එකඟතාවය පළ කරපු එකඟතා ලිපි ලේඛන අත්සන් කරලා තියෙනවා. හැබැයි දැන් ආණ්ඩුව මොකද්ද කියන්නේ? දැන් මේ ආණ්ඩුව කියනවා එක්සත් ජාතික පක්ෂය මේක හොරෙන් අත්සන් කරලා සල්ලි අරගෙන සල්ලි ගත්තා කිව්වනම් ගත්ත සල්ලි කොහාටද දැන් ගිවිසුම අත්සන් කරපු මිනිස්සු කවුද එහෙනම්? ඉතින් ඔය ලැබිලා තියෙන සල්ලි කොහෙද ලැබිලා තියෙන්නේ දෙයියෝ දන්නේ. ඒ අය ලබාගෙන තියෙනවද දන්නේ නැහැ මේ අවස්ථාවල. අපිට රටක් වෙනුවෙන් මොකෝ ක්‍රියාත්මක කරන්නේ නැත්නම් කොහොමද සල්ලි දෙන්නේ? MCC ගිවිසුම යන පොඩි ඉතිහාසයක් තියෙනවා. ඇමරිකාවේ අධ්‍යයනයක දුන්නා මේ රටේ ප්‍රතිශක්තිකරණය හොඳටම තියෙන රට ශ්‍රී ලංකාව. ඔයා මහ පොළොව අත ගන්න මුලින්ම තමයි කුඹියා ඉන්නේ. ඊට යට අතනම් මෙරු ඉන්නේ. ඊට යට ගහන කුඩැල්ලා ඉන්නේ. ඊට යට පණුවා ඉන්නේ. ඊට යට යන ගැඩවිලා ඉන්නේ. ඊට යට යන කම්මැලි පණුවා ඉන්නේ. ඊට යට ගහන දෙපැත්තයි ඉන්නේ. ඒ තරම් සජ්ජීක පොළොවක්. ඒක තමයි මේගොල්ලෝ MCC ගිවිසුම ගාලා ලංකාව කොරඩේ ගාලා දෙපැත්තට මේක ගන්න හදන්නේ. හැබැයි පසුගිය ආණ්ඩුව කාලේ MCC ගිවිසුම දැක් කියන රීදියක් එක් වගේ. රීදියක මොනවද දැන් බොන්නේ? ලේ බොන්නේ. ඒ නිසා තමයි කියන්නේ අපි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිය කියලා. අපි පැහැදිලිවම කියනවා මොන අභියෝග මොන බාධක මොන බලපෑම් ආවත් කිසිදු ගිවිසුමකට අත්සන් කරන්න තියන්නේ නැහැ. දැන් අනිත් පැත්තෙන් ඇමරිකන් තානාපති කාර්යාලය කියන MCC ගිවිසුම සඳහා අපි සාකච්ඡා කරනවා මහමැතිවරණයෙන් පස්සේ අත්සන් කරනවා කියනවා. ඒ සඳහා අවදාළ සමහර ටෙන්ඩර් කැඳවීම් අරවා මේවා සිදුවෙමින් තිබෙන ඇමරිකන් තානාපති කාර්යාලය. තනි අතෙන් අප්පුඩි ගහන්න බෑනේ දෙයියනේ. ඇමරිකාවට ඕනවා නම් MCC ගිවිසුම් අත්සන් කරගන්න දැන් එයාලට සිද්ධ වෙනවා වෙනත් රටකට යන්න. මේ රටේ MCC ගිවිසුම් ආයෙ සිද්ධ වෙන්නේ නැහැ කියන එක මේ වාර්තාව කියවම ඕන කෙනෙකුට තේරෙනවා.
තිස් වසරක යුද ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ දේශපාලනයට විදේශීය බලපෑම් දැඩි ලෙස එල්ල වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දෙස් විදෙස් බලවේග පිළිබඳව අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ රටේ දේශපාලනයට බරපතල විදියට විදේශීය රටවල් අතපොවන් පටන් ගත්තේ 2009 අපි යුද්ධ දිනුවයින් පස්සේ. අපේ රටට එරෙහිව විදේශීය බලවේග කවදාවත් හිතුවේ නැහැ ඒ යුද්ධය අපි දිනයි කියලා. මුලින්ම මේ මැදිහත් වීම වුණේ 2010 ජනාධිපති මැතිවරණයේදී. නමුත් මේ රටේ ජනතාව ඒ උත්සාහය තීරණාත්මක විදියට පරාජය කළා. මම මහ ජනතාවෙන් කරන ඉල්ලීම තමයි දේශපාලන කාරණාවලදී හැම වෙලාවෙම ලොකු චිත්‍රය සිය තබා ගන්න කියලා. අපි රටක් හැටියට මුහුණ දීලා තියෙන තර්ජනීය හැටියට දේශපාලනික වශයෙන් වැදගත් කාරණා මොනවද? නොවැදගත් කාරණා මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත් අපි විනාශ වෙනවා. 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ අපිට මුහුණ දෙන්න වුණු ලොකුම ප්‍රශ්නේ තමයි COVID-19 අසංගත. අන්න ඒ ලොකු ප්‍රශ්නයට සාර්ථක මුහුණ දුන්නද කියන එකයි මෙතන වැදගත් වෙන්නේ. යහපාලන කල්ලිය බලයේ හිටියනම් ඒගොල්ලන්ට පුළුවන් ද COVID-19 මේ විදියට පාලනය කරන්න? කරුණ අම්මාන් කොටි සංවිධානයේ ඉන්නකොට හමුදා කඳවුර වලට ගහලා සෙබළුන් දහස් ගණන් මරපු බව කිව්වයි කියලා යහපාලන විපක්ෂය උඩපනින හැටි අපි පහුගියදා දැක්කා. 2005 නොවැම්බර් මාසයේ මම ජනාධිපති වුණාට පස්සේ අපි කොටි සංවිධානයේ සාමුලිම විනාශ කරලා දැම්මා. කරුණා ඒ කාලේ ත්‍රස්තවාදී යුදුම්වාදය දෙකම අතහැරලා කොටි සංවිධානයෙන් ඉවත් වෙලා යුද හමුදා බුද්ධියන්සයට යටත් වෙච්ච නිසා ඕ කොටි සංවිධානය එක විනාශ වුණේ නැහැ. ප්‍රභාකරන්ගේ මෘතදේහ හඳුනා ගන්න අපි යවුවේ කරුණාව. ඒ නිසා ඔබේ වටිනා ඡන්දේ යහපාලන පාර්ශ්වයට දෙන්න කියලා ඉල්ලන කට්ටියගේ කෙරුවාව ගැන සොයලා බලන්න වටිනවා. මේ 1989 දී ත්‍රස්තවාදීන්ගේ හිත දිනා ගන්න කියලා මෝඩ විදියට ආයුධ ලොරි ගණන් මුදල් ගෝණි ගණන් කොටි සංවිධානයට දුන්නා. කරුණා මිනිමරපු කාලයත් ඊට පසුවත් අද දක්වාම යහපාලන පාර්ශ්වයේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ මේ රට බෙදන එක. කරුණා මිනිමරණ එක අත්හැරියත් යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නැහැ. ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕන. කරුණා කිව්වා දේවල් ගැන. දැන් කොහොමද විමර්ශනයක් පැවැත්වෙනවා CID එකේ. ඉතින් පොඩි චිත්‍රය දිහා බලලා ලොකු චිත්‍රයේ මොහොතකට හරි අමතක කළොත් සිද්ධ වන්නේ විනාශයක්. ජනතාව හැම විටම මෙනෙහි කරන්න ඕන මේ රට සාර්ථකව පාලනය කරන්න, ආර්ථික දියුණුව ඇති කරන්න, ත්‍රස්තවාදය තුරන් කරලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කාටද? මතු පරම්පරාවට නිදහසේ ජීවත් විය හැකි, ආඩම්බර විය හැකි ලංකාවක් ගොඩනගන්න පුළුවන් කාටද කියන ප්‍රශ්නයයි. ඒකට උත්තරය මොකද්ද කියලා මම කියන්න ඕන නැහැ. හැම ශ්‍රී ලාංකිකයෙකුම ඒක දන්නවා. තමා කළ කතාවෙන් සුළු කොටසක් උපුටා දක්වමින් ජනාධිපතිතුමන්ට හා අග්‍රාමාත්‍යවරයාට අපහාස කිරීමට ඇතමුන් උත්සාහ දරන බව විනයග මූර්ති මුරලීධරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා. අම්පාර කල්මුනේ නගරයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. කරුණා අම්මාන් පසුගියදා අම්පාරයේදී මැතිවරණ ප්‍රචාරණ ජන හමුවකදී තමන් හමුදාවේ දහස් ගණනක් ඝාතනය කළ බවට සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් දේශපාලන වේදිකාව උණුසුම් වුණා. මේ සම්බන්ධයෙන් පසුගිය 25 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ කරුණාගෙන් පැය 7කට අධික කාලයක් ප්‍රකාශයක්ද ලබා ගත්තා. මේ අතර ඊයේ දිනේ කල්මුනේ නගරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කරුණා අම්මාන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. දේශපාලන වේදිකාවේ කාටත් තම අදහස් නිදහසේ කතා කරන්න මැතිවරණ කොමසාරිස්වරයා අනුමැතිය ලබා දී තිබෙනවා. යුද්ධ කාලේ හමුදාවට වගේම LTT සංවිධානයටත් විශාල වශයෙන් හානි වුණා. මෙවන් තත්වයක් විනාශ කරලා ප්‍රජාතන්ත්‍රවාදයේ පවත්වාගෙන යතු යන මතයෙන් මා එදා පැයක පමණ කාලයක් කතා කළා. ඉන් තප්පර 30ක කොටසක් උපුටා ගනිමින් මගේ කතාව මෙවලමක් කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කරන්න භාවිතා කරනවා. මේ සම්බන්ධයෙන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කට උත්තර ලබා දුන්නා. දෙමළ ජාතික සන්ධානයේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලදී ඔවුන් ආරක්ෂා නොකර පාවා දීම පුරුද්දක් කරගෙන හිටියා. සෙල්ලො මඩේකලනාදන්, සිවාජිලිංගම්, කේදීශ්වරම් වැනි බොහෝ දෙනෙක් LTT සංවිධාන වේදිකාවේ දෙමළ රාජ්‍ය අපේ විසඳුම කියලා කරපු කතා මා ළඟ තියෙනවා. මනෝ ගණේෂන් වවුනියාවේ කළ කතාවත් සම්බන්ධන් LTT සංවිධානයේ වේදිකාවේ කියපු කතාවත් අපි ප්‍රසිද්ධ කළොත් මොවුන්වත් අත්අඩංගුවට ගන්න පුළුවන්. පසුගිය යුද සමයේ අපි පාවා දුන් පිරිස් තමයි දැන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඉන්නේ. මේ ගැන මහජනතාව අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේ ද්‍රවිඩ දේශපාලකයන් දේශපාලනය ඉගෙන ගන්න ඕනේ නම් මගේ ලිපිගුණ අරගෙන අවබෝධ කරගත යුතුයි.
ප්‍රතිපත්ති ගරුක දේශපාලනය තුළින් මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තම පක්ෂයට හැකියාව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තම මැතිවරණ ව්‍යාපාරය අද පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය අද ආරම්භ කෙරුණේ පක්ෂ මූලස්ථානයේදී. ඩිජිටල් තාක්ෂණය යොදාගෙන දිවයින පුරා සාන 160කදී පක්ෂයේ සමාජිකයන්ට මෙම වැඩසටහන නැරඹීමේ හැකියාවද ලැබී තිබුණා. තමන්ගේ ජනතාව ආරක්ෂා කරන්නට රටේ ආර්ථිකය ගොඩනගන්න ක්‍රියා කරා. ඒත් මාස 8ක බලේ ඉන්න මේ පොහොට්ටුවට ඒ වැඩ කටයුත්ත කරන්නට බැරි වුණා. මේ රටේ අද විශාල විදේශ විනිමය හිඟයක් තියෙනවා. නිකන් හිස් අතෙන් ඇවිල්ලා සටන් පාට කියන්නේ. අද ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් තියෙනවා. අපේ ස්වාධීන කොමිෂන් නැති කරනවා. මේක අපිට එපායි කියනවා. අපි පිළිගන්නවා තිත්ත ඇත්ත මිනිස්සුන්ට අපි එපා වුණා කියලා. දේශපාලනේ එපා වුණා කියලා ඒකාධිපතිවාදයකට යන්න බෑ. අපේ ගිවිසුම තියෙන්නේ ජනතාව සමග පමණයි කියලා මං කියන්න කැමතියි. අපි ප්‍රතිපත්ති දේශපාලනය කරන්නේ මට මඩ ගහන්න උවමනා නැහැ. ඒ කරන්න යන්නේ මම ඉන්නේ ප්‍රතිපත්ති වැඩසටහන් ගැන සාකච්ඡා කරන්න. මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හංවැල්ල ප්‍රදේශයේ ජනහමුවකට සහභාගී වුණා. කරුණා කියන හිටපු කොටි ත්‍රස්තවාදියා හමුදාවේ 3000ක් මැරුවයි කියලා පාපොච්චාරණය කරපු කරුණාට ගන්න නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද? පොහොට්ටුවෙන් මම අහන්නට කැමති කරුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිකමත් ලබා දුන්නේ ඔබලා, නියෝජ්‍ය අමාත්‍යකමකුත් ලබා දුන්නේ ඔබලා. ඉදිරියට පොහොට්ටුව කරුණත් සමග ඒකාබද්ධව ආණ්ඩුවේ තනතුරු ලබා දෙන්නට උත්සාහයක් දරනවා. ඔය එලිපිට රටට බොරුවක් පෙන්වන්නට ඔය එක එක දේවල් කරලා හරියන්නේ නැහැ. ඔය බොරු රංගපෑම් ක්‍රියාත්මක කරලා හරියන්නේ නැහැ. කොච්චර කරුණා ගැන කැක්කුමක් තියනවද කිව්වොත් අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා පොහොට්ටුව පැත්තේ. මොකද්ද මෙහෙයුම? කරුණා වන්දනාමාන කරන මෙහෙයුම. කරුණාව සුද්ධ කරන මෙහෙයුම. මම පැහැදිලිවම කියනවා පොහොට්ටුවට සිද්ධ වෙනවා මේ කාරණාව පිළිබඳව 69 ලක්ෂයකට උත්තර දෙන්න. පාස්කෝ ප්‍රහාරය පිළිබඳව හරින් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශයෙන් පසු ඊයේ දින ඔහු මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වී සාකච්ඡා කර තිබෙනවා. ගම්පහ ප්‍රදේශයේ අද පැවති සමගී ජනබලවේගයේ ජනහමුවකදී හරින් ප්‍රනාන්දු මහතා ඊයේ දින කාදිනල් හිමිපාණන් හමුවීම පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. මේක තමයි ඇත්ත තිත්ත ඇත්ත. කාඩිනල් උන්වහන්සේ කිව්වා ඇමති මුතා බේරුණා අපේ එකා මැරුණා කියලා. මම හිටියේ පල්ලියේ යකෝ ඒ වෙලාවේ. පාස්කු ප්‍රහාරය වක් කියන්න ඕනේ මායකා මෛත්‍රීපාලව දාගෙන ඉන්න ආණ්ඩුව. සජිත් ප්‍රේමදාසගේ නිහතමානී නායකයෙක් එක්ක අපිට ඉස්සරහ ගමනක් තියෙනවා. මම කියන්නේ ඊයේ දවසේ. දැන් මගේ ආගමික නායකයා මට යත්තක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කියලා දීපු කතන්දර වලින් මට මගේ අඩුපාඩුව තේරුණා. අපි මිනිස්සු තුදක් මිනිස්සු වැරදි කරනවා. වචන කියනවා මම කියනවා මට අඩුපාඩුවක් වුණා. කාඩිනල් උන්වහන්සේ මට කිව්වා මගේ අතිනුත් වරදක් වුණා. අන්න ඒකයි උතුම්කම. අපි දෙකොල්ලම සාකච්ඡා කරලා යකෝ මගේ සමහර ප්‍රකාශ මේ මැතිවරණයට බලපෑවා. ඒකෙන් අපේක්ෂයට වාසි වුණා අනිත් අපේක්ෂයට අවාසි වුණා. මම දැනන් හිටියේ නෑ ඔයා මෙච්චර දුක් වෙලා තියෙනවා මේ ප්‍රශ්නෙට. ඔයාගේ පවුලට මෙච්චර ප්‍රශ්න වුණා කියලා. ඒ කතා කරන්න අවස්ථාව හම්බුණා. පාස්කුවේදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ සුබ සාධනය සඳහා ලෝක මුස්ලිම් ලීගයේ නම් සංවිධානයක් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් අස්ථානගත වී ඇති බවට පුවතක් ඉකුත් සතියේදී වාර්තා වුණා. ඒ පිළිබඳව හෙළිදරව් කර තිබුණේ අගරාදුගුරු පදවි සමාජ සුබ සාධන ආයතනයේ අධ්‍යක්ෂ නිශාන්ත ලෝරන්ස් පියතුමායි. එම ප්‍රකාශය පදනම් කර ගනිමින් පළ වූ මාධ්‍ය ප්‍රචාරවලට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිය ප්‍රතිචාරය පළ කළා. ඔහු පවසන්නේ අදාළ මුදල තවමත් මෙරටට ලැබී නොමැති බවයි. ලෝක මුස්ලිම් ලීගයේ නම් සංවිධානයේ ඉකුත් වසරේ ජූනි මාසයේදී මෙරටදී සමුළුවක් පවත්වා තිබුණා. එහිදී පාස්කුවේදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා ලබා දීමට ඇමරිකානු ඩොලර් මිලියන 5ක් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇති බවත් එම මුදල් විපතට පත් අයට ලබා නොදුන් බවත් අවසා ගණනාවකදී පූජ්‍ය පක්ෂය හා විවිධ පුද්ගලයන් මාධ්‍යයට පවසා ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. අදාළ දින එම උත්සවයට මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වී තිබෙන්නේ ප්‍රධාන ආරාධිතයා ලෙසයි. කෙසේ වෙතත් අදාළ මුදල් සම්බන්ධව මතභේදාත්මක කරුණු මතුවීම නිසා ඒ පිළිබඳ කරුණු සොයා බැලීමක් සිදු කර තිබූ බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව මුස්ලිම් ලීගයේ සංවිධානයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල් ඊසා විසින් ලිඛිතව ප්‍රතිචාර දක්වමින්
අදාළ මුදල් මෙතෙක් ශ්‍රී ලංකාවට ලබා දී නොමැති බව දන්වා ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. කරුණු 7ක් සඳහා නිසි පරිදි තොරතුරු නොලැබීම හේතුවෙන් එම මුදල ලබා නොදුන් බවත් එම ලිපියේ දැක්වෙන බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව, ඔවුන්ගේ ආගම, හානියට පත් වූ දේපළවල වටිනාකම හා ජනාධිපති හෝ අගමැතිගේ සුබ සාධන ගිණුම් අංකය ඇතුළු කරුණු 7ක් ඊට ඇතුළත්. මෙම තොරතුරු නොලැබීම නිසා අදාළ ඩොලර් මිලියන 5ක මුදල තවමත් ලක් රජයට පුණ්‍ය ආයතනයකට හෝ වෙනත් ආයතනයකට ලබා නොදුන් බව මුස්ලිම් ලීගයේ එවූ ලිපියේ දැක්වෙන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ. එසේම වර්තමාන අගමැතිවරයා සමග සාකච්ඡා කොට සහ ආගමික කටයුතු ඇමතිවරයා සමග ඍජුවම සම්බන්ධ කොට අවශ්‍ය කටයුතු වේගවත් කිරීමට බලාපොරොත්තු වන බවත් මුස්ලිම් ලීගයේ මහලේකම්වරයා එවූ ලිපියේ සඳහන් බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඒ අනුව ඉකුත් දිනවල තමන් අරබයා සිදු අසත්‍ය ප්‍රචාර කනගාටුවෙන් ප්‍රතික්ෂේප කරන බවයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසන්නේ. මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා කාලය තුල රට තුළ ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන්ම ඉවත් කෙරුණා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පොදු ස්ථානවලදී සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම තවදුරටත් අනිවාර්ය බවයි. ප්‍රසිද්ධ සහ පොදු ස්ථානවලදී මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන්ට එරෙහිව අද සිට නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලිසිය පියවර ගත්තා. COVID-19 වෛරසය අවදානම පාව යන තෙක් සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කිරීම අනිවාර්ය වනවා. අද සිට මුඛාවරණ පැළඳීමත් අනිවාර්ය කර තිබූ අතර මේ වන විට ඇතමුන් එම නීතියට අනුව කටයුතු කරන බවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන් මුඛාවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන පුද්ගලයන්ට එරෙහිව අද සිට නීතිමය පියවර ගන්නා බව පොලිසිය සඳහන් කළා. අද දිනේදී ප්‍රදේශ කිහිපයකදීම පොලිසිය විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කර තිබුණා. එහිදී මුඛාවරණ නොමැති පුද්ගලයන්ට අවවාද කළ පොලිසිය ඇතැම් පුද්ගලයන්ට ඒ මොහොතේදීම මුඛාවරණ මෙලදීගෙන පළඳින ලෙස උපදෙස් ලබා දුන්නා. මෙරට සමාජය තුළින් මේ වන විට ආසාදිතයන් හමු නොවුනත් සෞඛ්‍ය අංශය සැකපල කරන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් සමාජය තුළ සිටිය හැකි බවයි. සමාජයෙන් රෝගීන් වාර්තා නොවුනද තවමත් නිරෝධායන මධ්‍යස්ථාන වලින් රෝගීන් වාර්තා වෙමින් සිටිනවා. ඒ අනුව අද දිනේදීත් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනෙකු මෙරටින් හඳුනාගත්තා. ඒ ඉන්දියාවේ සහ පාකිස්තානයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිස අතරින්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2035 දක්වා ඉහළ ගියත් තවමත් ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 363 දෙනෙකු පමණයි. රෝගීන් 1661 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. අනුග්‍රහය කැමති තැනක හච් 4G දැන් දැවැන්තයි සමීපයි. අනුග්‍රහය හදවතින්ම ඔබට හයියක් සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. බේබි ශෙරමි ක්‍රීම් වල ෆෝමැල්ඩිහයිඩ්, පැරබන් සහ පෙට්‍රෝලියම් තෙල් රහිතයි. Close Up Everfresh Toothpaste Anti-Germ Mouthwash සමගින් පැය 12ක් දක්වා නැවුම් මුවක පහස අත්විඳින්න. දැන් රුපියල් 50 සිට මොබිටෙල් ඩේටා ටැප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඕනෑම ඩේටා ප්ලෑන් එකක් සක්‍රිය කරගන්න. භාජන සෝදන බාරයකට වඩා දෙගුණයක් වැඩියෙන් භාජන සෝදන විම් ලික්විඩ්. මං හිතන්නේ චැලෙන්ජ් මේක යූස් කරන හරි විදිය මං දන්න නිසා ඕන චැලෙන්ජ් එකක් බාර ගන්නවා. දෙගුණයක සේදුම් බලයක් ඇති විම් ලික්විඩ් හෙල්ලක් වතුර භාජනයක දිය කරලා ස්පොන්ජ් එක පොඟවලා ගතනම් බාරයකට වඩා දෙගුණයක් භාජන සෝදන්න පුළුවන්. විම් ලික්විඩ් බාරයකට වඩා දෙගුණයක් සෝදයි. This is Live at 8. ඔබ නැවතත් ලංකාවේ අංකයේ සමබර තොරතුරු ප්‍රකාශය සමග COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග වසා දැමුණු මෙරට පාසල් අධීර 4ක් යටතේ යලි හෙට සිට විවෘත කෙරෙනවා. එහි පළමු අධීර ලෙස හෙට පාසල් විවෘත කෙරෙන්නේ දින 108කට පසුවයි. COVID-19 වෛරසයේ මෙරට ව්‍යාප්තියත් සමග පසුගිය මාර්තු මාස 12 වෙනිදා සිට පාසල් වසා දැමීමට රජය පියවර ගත්තා. අවස්ථා කිහිපයකදීම පාසල් විවෘත කිරීමට සූදානම් වුවද රට තුළ පැවති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් ආරම්භ කිරීම කල් දැමීමට සිදු වුණා.
ඒ අනුව මාස 3කට අධික කාලයක් වසා දමා තිබූ පාසල් හෙට සිට අධීර 4ක් යටතේ විවෘත කිරීමට නියමිතයි. හෙට එහි පළමු අධීර ලෙස පාසල් ආරම්භ කෙරෙන්නේ සෞඛ්‍ය උපදේශයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින්. සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් විවෘත කිරීම සඳහා මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. මේ පාසල් ආශ්‍රිතව මෙවැනි සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලමින් තිබෙන ආකාරය තමයි අපිට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම හෙට දවසේදී පාසල් ආරම්භ වීමට නියමිතයි. හැබැයි හෙට දිනේදී පාසල් ආරම්භ වෙන්නේ පාසල් ළමුන් සඳහා නෙවෙයි, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩල සඳහායි. හෙට දිනේදී පාසල් ආරම්භ කිරීමේ අරමුණ පාසල් සෞඛ්‍ය ආරක්ෂිත ස්ථානයක් ලෙස සහ ඉගෙනීමේ ක්‍රියාවලිය සඳහා සූදානම් කිරීමටයි. හෙටින් ආරම්භ වන පළමු සතිය සූදානම් අධීර ලෙස නම් කර ඇති අතර එම සතිය තුළදී ගනු ලබන ක්‍රියාමාර්ග අනුව ජූලි මාස 6 වෙනිදා සිට පළමු අධීරේ දෙවන සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපි බලාපොරොත්තු වෙන සතියක් තුල තවදුරටත් මේක අධ්‍යයනය කරන්න. මේ සතිය ඒ අභ්‍යාසය සඳහා අපි වෙන් කරනවා. ඊට පස්සේ අඩුපාඩු තියෙනවා නම් ඒ ගැන සමාලෝචනයක් කරලා අපි මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හැම පාසලකටම දරුවන්ට අත්සෝදන්න අවශ්‍ය සබන් විෂ බීජනාශක මේ ටිකට අවශ්‍ය මුදල් ප්‍රදානය ලබා දීලා තියෙනවා. ඊළඟට ගීලන් ඇඳක් පාසලක සකස් කරලා තියන්න හදිසියක් වුණොත් අපි මුලදී බලාපොරොත්තු වුණා අර උෂ්ණත්ව මාපක ලබා දෙන්න. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට දැඩිව කිව්වා ඒක තීරණාත්මක දෙයක් නෙමෙයි. ඒක වැරදිත් තියෙනවා. සහ ඒ උෂ්ණත්වයෙන් මනින්න දරුවෝ ටික පෙළ ගැහුනම ගේට්ටුව ළඟ ඊට වඩා අනතුරක් වෙන්න පුළුවන් කියලා දරුවන්ට. ඒ නිසා ඒක තීරණාත්මක නැහැ. මේ අතර පාසල් ළමුන් මුඛාවරණ පැළඳීම සම්බන්ධයෙන්ද මේ වන විට සමාජයේ මතභේදාත්මක තත්වයක් මතුව තිබෙනවා. ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන සමග අද පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළා. මුඛාවරණ පැළඳීම අපි පාසල් කාලය තුල අපි නිර්දේශ කරන්නේ නැහැ. අප නිර්දේශ කරනු ලබන්නේ පාසලට පැමිණීමේදී ප්‍රවාහනයේදී සහ පාසලෙන් පිටවී යෑමේදී ප්‍රවාහනයේදී. පාසල් කාලය තුල මුඛාවරණ පැළඳීම කියන එක ප්‍රායෝගික දෙයක් ලෙස අපි කිසිවිටවත් හිතන්නේ නැහැ. සංචාරකයන් සඳහා ගුවන්තොටුපළ විවෘත කිරීමට ගත් තීරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුවට සිදුව තිබෙනවා. ඒ අනුව ගුවන්තොටුපළ සංචාරකයන්ට විවෘත කිරීම තවත් මාස 2ක් පමණ කල් දැමීමට නියමිතයි. ගුවන්තොටුපළ ලබන අගෝස්තු 1 වෙනිදා විවෘත කිරීමටයි මීට පෙර ආණ්ඩුව තීරණය කර තිබුණේ. COVID-19 අර්බුදය රට තුළ උග්‍රවීමත් සමග කටුනායක ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතුද සීමා කෙරුණා. ඒ අනුව සංචාරකයන් රැගත් ගුවන් යානා පැමිණීම මුළුමනින්ම නවතා දැමුණු අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමද ආරම්භුනේ මාසයකට වැඩි කාලයකින් පසුවයි. මගේ හුවමාරු කටයුතුද සිදු කෙරුණේ ඉතා සීමිත සංඛ්‍යාවක්. කෙසේ වෙතත් රට තුළ කොරෝනා පාලනය කිරීමත් සමග ලබන අගෝස්තු 1 වෙනිදා ගුවන්තොටුපළ සංචාරකයන්ට විවෘත කරන බව රජය නිවේදනය කළා. එහෙත් එම තීරණය වෙනස් කිරීමට ආණ්ඩුවට සිදුව තිබෙනවා. අපි ඉලක්ක ගත කරේ අගෝස්තු 1 වෙනිදා වෙනකොට සංචාරකී ලංකාවට ගේන්න අපි හිතන් හිටියා ලංකාවට එන ප්‍රමාණය අඩු වෙයි කියලා. නමුත් එන්න ලියාපදිංචි වෙන ප්‍රමාණය වැඩි වෙන නිසා සමහර විට අපිට අගෝස්තු මාසයේ අග වෙනකොට තමයි අපිට සම්පූර්ණයෙන්ම ගුවන්තොටුපළ විවෘත කරන්න වෙන්නේ. ඊට අමතරව සංචාරකයන් ගෙනීම තවදුරටත් කල් දැමීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් තිබෙනවා. දැනට ප්‍රශ්නය තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය කියන ආයතන දෙකෙන් අපිට නිසි ලෙස තවම ඒ අවශ්‍ය උපදෙස් ලැබිලා නැහැ. සංචාරකයන් මෙරට ගෙන්වා ගැනීමේදී අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. අපි අත්‍තරම නිරන්තරයෙන්ම ඒක බලාගෙන ඉන්නේ. මොකද අපි එයාපෝට් එක විතරක් නෙමෙයි ලෝකයේ තියෙන සියලුම ගුවන් සමාගම් පවා ඒ උපදෙස් ලැබෙනකන් තමයි බලාගෙන ඉන්නේ. එම උපදෙස් තවදුරටත් ප්‍රමාදුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත් අප ඔහුගෙන් විමසුවා. අනුමැතිය නොලැබුණොත් අපිට දැන් මේ යන තත්ත්වෙම තමයි යන්න වෙන්නේ. මොකද අපිට අවශ්‍ය විදිහට සෞඛ්‍ය බලධාරීන් 5 ලක්ෂයකට අධිකයි. නවතම වාර්තාවලට අනුව ලොව රටවල් 213ක ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 101 ඉක්මවා තිබෙනවා. වෛරසය හේතුවෙන් ලොව පුරා මරණ 5 ලක්ෂයකට අධික වාර්තා වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 54 ලක්ෂයකට අධිකයි. ලක්ෂ 25කට අධික නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාවක් සහ 1,28,000කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා කරමින් ප්‍රමුඛස්ථානයේ පසු වන ඇමරිකා එක්සත් ජනපදයේ පවතින තත්ත්වය සැලකිලිටගෙන සංචරණ සීමාවන් දැඩි කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු ඇමරිකාවේ ඩිස්නිලන්තය නැවත විවෘත කරන ලෙස ඉල්ලමින් එහි සේවය කරන්නන් සිදු කළ රථවාහන පෙළපාලියක් මේ. මේ අතර වසංගත තත්ත්වයේ හේතුවෙන් කල් දැමුණු ප්‍රංශයේ නගර සභා ඡන්ද විමසීමේ දෙවන වටය එළඹෙන ඉරිදා පැවැත්වීමට එරට රජය තීරණය කර තිබෙනවා.
නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වන අසල්වැසි ඉන්දියාවේ ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් 20000කට අධික පිරිසක් වාර්තා වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එය මෙතෙක් දිනකදී ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර සිව්වන ස්ථානයේද පසුවන ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,30,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාවද 16,000 ඉක්මවා තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොණ්ඩා කපන ස්ථාන අද සිට විවෘත කිරීමට අවසර හිමි වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය පවසන්නේ. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ සයිබීරියාවේ ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සැන්ඩර් වියොලින් හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. හිටපු ක්‍රීඩාමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් 2011 ලෝක කුසලාන කණ්ඩායමට ක්‍රීඩා කළ මුත්තයියා මුරලිදරන් සිය ප්‍රතිචාරය දැක්වුවා. 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව ඉන්දිය කණ්ඩායම හමුවේ තරඟ පාවාදීමක් සිදු කළ බවට තමන් සතුව සාක්ෂි ඇති බව එවකට ක්‍රීඩාමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා හෙළි කළා. හිටපු ක්‍රීඩාමාත්‍යවරයා සිදු කළ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩාමාත්‍යංශයේ විශේෂ විමර්ශන පොලිස් ඒකකයේ නිලධාරීන් ඉකුද්දා නාවලපිටියට ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. හිටපු ක්‍රීඩාමාත්‍යවරයා නාවලපිටියේදී මේ සිද්ධියට අදාළ වාර්තා 8ක් සහ පිටු 6කින් යුතු ප්‍රකාශයක්ද පොලිසියට ලබා දුන් අතර ඊයේ මහනුවරදී පැවති ජනහමුවකදී අලුත්ගමගේ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා මේ සම්බන්ධයෙන් තමන්ගෙන් තොරතුරු විමසූ බවයි. මේ අතර එවකට ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා අදාළ සිද්ධියට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන අඟහරුවාදා පස්වරු 2ට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවීමට නියමිතව තිබෙනවා. එහිදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා හෙළි කළ මූලික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි. මේ අතර පසුගියදා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සිදු කළ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ හංගුරන්කැතදී පැවති උත්සවයකින් අනතුරුව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙලෙස අදහස් පළ කළා. නෑ ඒ මොනවත් නෑ. ඉතින් ඒක මට මානසික මම ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ හිටියේ. එතකොට ඒක වුණා කියලා දැනන්නේ පස්සේ. ඒ වුණාට ඉතින් ඒකට කිසිම මේකක් නෑ. එතකොට ඒක ඩිසිෂන් එකක් ගත්තනේ මැච් රෙෆරි. ඒ කියන්නේ ආපහු රීටොස්ට් එකක් කරානේ. ඒ වෙලාවේ ඒක නෑ ඇත්තටම මට නම් ගාන්න ෆිට් කියලා කියපු ගමන් තමයි මම සෙල්ලම් කරේ. අනිත් එක මම 100% ෆිට් නෑ. ඒක 90% විතර ෆිට් ලෝක කුසලානේ තරගෙදී. මට මේ ඉන්ජෙක්ෂන් එක ගාලා මං ගැව්වා මැච් එක. ඒ වුණාට මම සෙලෙක්ෂන් වලට මට අදාළත් නෑ. මොකෝ හේතුව මම ප්ලේ කෙනෙක් මම කාටවත් විවේචනය කරන්නෙත් නෑ. විවේචනය කරන්න යන්නෙත් නෑ. මොකෝ හේතුව මම ප්ලේ කෙනෙක් වුණාම සෙලෙක්ටර්ස්ලා කියන්නේ ඒගොල්ලන්ගේ මතේනේ. ඉතින් ඒගොල්ලන්ගේ මතේ ඒ වෙලාවේ හරි කියලා ඇතැනදී මගේ මතේ හැම එක්කෙනාම මතවල් දෙන්න ගියොත් ටීම් එකක් තෝරන්න බෑ. අපි පිළිගන්න ඕනේ ඒ වෙලාවේ හිටපු සෙලෙක්ටර්ගේ මතේ ඒක නම් ඒක ෆයිනල් ඩිසිෂන් එකක් නම් ඉතින් ඔක්කොම ඇග්‍රී වෙලා නම් ඒ කණ්ඩායම ක්‍රීඩා කරා. ඒම තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මම හිටපු අවුරුදු 20ෙම උනේ. මේ අතර විස්ඩන් මාසික සංග්‍රහයේ 21 වන සියවසේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කර තිබෙනවා. එසමගින් ලයිව් ඇට් 8 අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.